වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රිය 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ. මම රුවනිකා කුමාරදාස. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පාස්කු ප්‍රහාරයේ වගකීම බහරගත හොත් තානාපතිකමක් දෙන බවට මෛත්‍රී පූජිත්ට දුන් පොරොන්දුව. රනිල් ඇතුළු යහපාලනයේ දූෂණ විරෝධී කමිටුව දේශපාලන පලිගැනීම් සොයන ජනපති කොමිසමට. කුරුවිට බන්ධනාගාර අධිකාරීවරයා ඝාතනයට බන්ධනාගාර නියාමකයෙකු කළ කුමන්ත්‍රණයක් ගැන පරීක්ෂණයක්. උපකාරක පන්ති සිසුන් ඉලක්ක කළ මාතර විෂමාචාර කල්ලියක් කොටුවෙයි. මෝස්තර නිරූපිකාවකුත් හෙරොයින් සමග පානදුරේදී අත්අඩංගුවට. පුරාණේ පටන් භාවිතා කරන ඉපැරණි ශාකසාර වටෝරුවකට අනුව නිෂ්පාදනය වන ගණේෂා පුරුෂ කේශවර්ධන hair oil. අලුත්ම මිරිස් කරා ටිකක් අවුවේ වේලලා වංගෙඩිය කොටනගත්තා වගේමයි. ෆ්‍රීලන්ඩ් චිලි පවුඩර්. සුරක්ෂිතම ඇසුරුමින් එන නිසා. ගෙදර හැදුව පාස්කු ප්‍රහාරය බලක්වා නොගැනීමේ වගකීම බාරගෙන පොලිස්පති දුරෙන් ඉවත් වුවහොත් විදෙස් තානාපති දුරයක් ලබා දෙන බවට එවක පොලිස්පති පූජිත් ජයසුන්දරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දී තිබූ පොරොන්දුවක් ගැන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිසමේදී ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කෙරුණා. ඊට අමතරව ප්‍රහාරය පිළිබඳ සෙවීමට මුල්වරට පත් කරනු මලල්කොඩ කමිටුවේ වාර්තාව වෙනස් කොට පොලිස්පතිවරයා ආරක්ෂා කිරීමට හැකි බවද හිටපු ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි එහිදී හෙළි වුණා. මේ බව කොමිසම හමුවේ අනාවරණ කෙරුණේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී. දවසේ පුවත. පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ආරක්ෂක ලේකම් ධුරය දරූ හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේ 3 වන දිනටයි. රාජ්‍ය බුද්ධි සේවයෙන් ආරක්ෂක ලේකම් වෙත එවා තිබූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුරු ඇතුළත් වාර්තා නිසි ලෙස පරිශීලනය කළේද යන්න රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය මෙහිදී සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා දිගින් දිගටම පැවසුවේ තමන්ට රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් සෑම වාර්තාවක්ම කිසිදු විශ්ලේෂණයකට භාජනය නොකොට හුදු තොරතුරු පමණක් කොලයකට සීමා කර එවා තිබූ බවයි. එමගින් ගත හැකි ක්‍රියාමාර්ගයක් නැතැයි පැවසූ හේමසිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ එවැනි තොරතුරු අවශ්‍ය වන්නේ ක්‍රියාත්මක මට්ටමේ සිටින පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාසයට නිසා තමන්ට විශ්ලේෂණය කළ තොරතුරු ලබා දීම සිදුවිය යුතුව තිබූ බවයි. ඔබ ඔය කියන විදිහට හරියාකාර විශ්ලේෂණය කර තොරතුරු රාජ්‍ය බුද්ධ සේවය නොදුන්නා නම් ඇයි ඒ ගැන ජනාධිපතිවරයා දැනුමත් නොකළේ? මට දිගින් දිගටම ලැබුණේ විශ්ලේෂණය නොකරපු වාර්තා වුණාට මම ඒ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කියන්න ගියේ නැහැ. මොකද ඒ ගැන තේරුම් ගන්න හෝ තවත් තේරුම් කරලා දෙන්න තරම් මට ශක්තියක් තිබුණේ නැහැ. ඔබ හිටපු ජනාධිපතිවරයාව අව탁සේරු කරනවද? අව탁සේරුවක් නොවේ ස්වාමීනි, මම ඒ ගැන පැහැදිලි කරන්නම්. එක්තරා රැස්වීමකදී මං කරපු ආందోලනයට තුඩුදුන් ප්‍රකාශයක් ගැන වටේ හිටපු අය ඇවිත් ජනාධිපතිට බොරු කියලා තිබුණා. ඊට පස්සේ විශ්වාසයක් නැහැ කියලා මං එක්ක ඍජුව වැඩ කරන එක තුමා නැවැත්තුවා. ඒ නිසා මං ඉල්ලාස් වෙන්න හිටියේ. නමුත් ඊට කලින් පාස්කු ඉරිදා මේ අවාසනාවන්ත සිද්ධිය වුණා. ස්වාමීනි, රේකීය ඇමති හා ලේකම් අතර සුහදතාව නැත්තම් වැඩ කරන්න බෑ. ඔය දෙගිඩියාව එහෙනම් පාස්කු ප්‍රහාරය එළබන තුරුම පැවතුනාද? ඒකද හේතු වුණේ මේ ආරක්ෂක කටයුතු මගහැරෙන්න? අතිශයින් දැඩිව පැවතුනා. දවසින් දවස ඒක වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. මම ලේකම් ලෙස ගොඩක් වැදගත් තීරණ රසක් ගත්තා. ඒත් ඒ හැම වෙලාවෙම මට කෑ ගහලා ජනාධිපතිව වෙනස් කළා. ඒ වගේ සිද්ධීන් 25කට 30කට වගේ මට මුහුණ දෙන්න වුණා ලේකම්වරයෙක් විදිහට.
මෙහිදී රජයේ අතරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පූර්ව අනතුරු ඇඟවීම එවක ජනාධිපතිවරයාට ලබා නොදුන්නේද යන්නයි. මට විශ්වාස කරන්න බෑ කොයිම අවස්ථාවකවත් නිලන්ත මේ ගැන ජනාධිපතිවරයාව දැනුවත් කළේ නෑ කියලා. ඒ තරම් සුහදතාවක් ජනාධිපති හා නිලන්ත අතර තිබුණා. මීට පෙර බොහෝ අවස්ථාවල රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකගෙන් එන වාර්තා මටත් කලින් ජනාධිපතිට දීලා තිබුණා නිලන්ත විසින්ම. කොහොමත් මෛත්‍රීපාල සිරිසේන මහතාමනේ නිලන්ත ජයවර්ධනව ගෙනල්ලා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තන්ත්‍රයට පත් කළේ ඔවුන් සුහද හිටියයි නිසා. අනතුරුව රජයේ අතරේක සොලිසිටර් ජෙනරාල්වරිය හේමසිරි ප්‍රනාන්දු කොමිසමේ පොලිස් ඒකකයට ලබා දුන් ප්‍රකාශයක් පිළිබඳ විමසූ අතර එහිදී ඔහු ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කළා. පාස්කු ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 24 වෙනිදා මම ගියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමු වෙන්න. ඒ වෙනකොට ජනාධිපතිවරයා පූජිත් ජයසුන්දර මහතාට කියලා තිබුණා පූජිත් ඔයා මේකේ වගකීම බාර අරන් ඉල්ලා අස් වෙන්න මම මලල්ගොඩ කමිටුවේ වාර්තාවත් වෙනස් කරවල දෙන්නම්. ඔයා බය වෙන්න එපා ඔයාට වරප්‍රසාද දීලා කොහේ හරි රටක තානාපතිකමක් දෙන්නම් කියලා. නමුත් පූජිත් ජයසුන්දර මහත්තයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මේ යෝජනාවට එකඟ වෙලා තිබුණේ නැහැ. මං ගිහින් එදා කිව්වෙත් එය එසේ නොකළ යුතුයි කියලා. මං ඒ ගැන වැඩි කතා කළෙත් නැහැ. මං ඇහුවා එතුමාගෙන් ඔබතුමා කියන විදිහට මේ ප්‍රහාරය ගැන දැනුම් දුන්නේ නැහැ කියන එකට වග කියන්න ඕන මමද නිලන්තද පූජිත්ද කියලා. මං ඊට පස්සේ කිව්වා නිලන්තනේ ඔබතුමාට සමීපව කටයුතු කළේ කියලා. එතකොට කිසිම සද්දයක් නැතුව ජනාධිපතිවරයා නිහඬව බිම් බලා ගත්තා. මං එතනදී ආයෙත් කිව්වා ජනාධිපතිතුමා කවදාවත් ලේකම්වරයෙකුට විනාඩි 10ක්වත් කතා කරන්න ඉඩ නොදී ඉන්න එපා. එහෙම වුණොත් මේ අමාත්‍යාංශය දුවන්න බෑ. මං ඉල්ලාස් වෙනවා. මගෙන් පස්සේ එන කෙනෙකුටවත් දවසට පැය භාගයක් හමු වෙලා සාකච්ඡා කරන්න ඉඩ දෙන්න කියලා. එහෙම කියලා ආචාර කරලා ඇවිත් මම ඉල්ලාස්වීම දැනුම් දුන්නා. අප්‍රේල් 20 රෑ ඔබට නිලන්ත ජයවර්ධන මහත්මයා දැනුම් දුන්නාද ප්‍රහාරය ගැන? ඔව්. මට නිලන්ත WhatsApp කරලා තිබුණා පණිවිඩයක්. ඒකේ තිබුණා ඉදිරි පැය 24 තුල ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මම නිලන්තට කිව්වා පොලිස්පති සමග සාකච්ඡා කරන්න කියලා. මාත් පොලිස්පතිට ඇමතුමක් ගත්තා උපදෙස් දෙන්න. ඒ වෙනකොටත් ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දෙන ගමන් ඉන්නේ කියලා මට කිව්වා. ඔබ ඇයි එම තොරතුර ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන්ට නොකිව්වේ? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපිට ඒ දෙන්න එක කතා කිරීම තහනම් කරලා තිබුණේ. ඒ දෙන්න ඉන්න සාකච්ඡාවකටත් යන්න එපා කියලා තිබුණේ. හෙමසිරි ප්‍රනාන්දු මහත්මයා ඔබ ප්‍රහාරයෙන් පස්සේ මාධ්‍යයට කියලා තිබුණා ගහනවා කියලා දැනගෙන හිටියා ඒත් මෙච්චර ගහයි කියලා හිතුවේ නැහැ කියලා. ඒ ගැන පැහැදිලි කරන්න. මං ඒ වෙනකොට පැය 48ක් විතර නිදි වරලා බොහොම තෙහෙට්ටු වෙලා හිටියේ. මොනවා කිව්වද කියලා මට මතක නෑ ඒ වෙලාවේ. ඒ විදේශ මාධ්‍යවේදීන්ට. මෙහිදී කොච්චිකඩේ දේවස්ථානයේ අසලදී හේමසිරි ප්‍රනාන්දු මහතා විදේශ මාධ්‍යයකට ලබා දී තිබූ ප්‍රකාශය ජනාධිපති කොමිසමේ යලි වාදනය කෙරුණා. We knew certain things were happening. There is no emergency laws. Nothing. You issued a warning. You had intelligence. We had to a certain extent. Why weren't the churches protected if you had a warning? How many churches to be protected? But we informed. We never expected an attack of this magnitude. හේමසිරි මහත්මයා ඔබ ඔය කියන පැය 48ක තෙහෙට්ටුවක් නම් අපට පෙනුනේ නැහැ මෙතන. ඔබ හරි ජවයෙන් සහ ප්‍රෙෂ් උත්තර නෙදුන්නේ. මට ප්‍රෙෂ් එකක් ආවා අහපු ප්‍රශ්න වලට කේන්ති ගිය නිසා. දවසේ පුවත මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පාර්ශ්වවලින් අදත් දැඩි විරෝධය එල්ල වුණා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණන්ගෙන් සහ කතෝලික ජනතාවගෙන් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේ කතෝලික පල්ලියද පාස්කු ප්‍රහාරය පිළිබඳ දැන සිටින්නට ඇතැයි තමන් විශ්වාස කරන බවයි. මෙරට කතෝලික සභාවේ නායකයා සෑම වර්ෂයකම පාස්කු ඉරුදින උදෑසන දිව්‍ය පූජාවක් පවත්වන පසුබිමක පසුගිය වසරේ පමණක් එය සිදු නොකරන ලද්දේ උන්වහන්සේ ප්‍රහාරය පිළිබඳ පෙර දැනුවත්ව සිටි නිසාදැයි විමර්ශනයක් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ. ඇත්තටම හරින් ප්‍රනාන්දු ගැන දැඩි කලකිරීමක් සහ අප්‍රසාදයක් නැවතත් මතුවුණා. දැන් එතුමා කලින් කිව්වා කාඩිනල් උන්වහන්සේ දේශපාලනය කරනවා කියලා ප්‍රසිද්ධිය. හැබැයි ඒකට හොරෙන් ගිහිල්ලා කාදිනල් උන්වහන්සේ හම්බෙලා සමාව ගත්තා. මම කියනවා ප්‍රසිද්ධිය සමාව ගන්න කියලා කාදිනල් උන්වහන්සේගෙන් විතරක් නෙමෙයි කතෝලික ජනතාවගෙන්. මොකද ඉතාමත්ම නින්දිත ප්‍රකාශයක් එතුමා කරුවේ. අර ගමේ කියමනක් තියෙනවනේ මාළුවා නැහින
කටින්ද හරින් ප්‍රනාන්දු නහිනෙත් තමුන්ගේ කටින්ද. බුද්ධි තොරතුරක් අපි කියන්නේ හරින්ගේ තාත්තට ලැබුණා. හරින්ගේ තාත්තා හරින් සහ හරින්ගේ සහෝදරියව පරිස්සම් කරගන්න ප්‍රකාශ කරා පල්ලියන්න එපා කියලා. හරින් කියනවා කාදිලුන් වහන්සේ මේක දැනගෙන පූජාව තිබ්බේ නැහැ කියලා. මොනතරම් ලැජ්ජ වෙන්න ඕන ප්‍රකාශයක්ද කතෝලිකෙක් කියා ගන්නා මිනිහෙක් විදිහට මේ කතා කරන්නේ. හරින්ට කතෝලිකයෝ ගැන කතා කරන්න බෑ. ඒ නිසා තමයි කාදිලුන් වහන්සේට මෙවැනි අවලාද කතා කරන්නේ. කාදිලුන් වහන්සේගේ තියෙන ඒ හැකියාව හරින් වගේ නිකන් 2.50 මිනිහෙකුට නැති කරන්න බෑ කවදාවත්. මේ අතර කතානායක මහින්දයාප අබේවර්ධන මහතා අද පස්වරුවේ පූජ්‍ය මැදගොඩ අභේතිස්ස හිමියන් බැහැදුටු අවස්ථාවේදීද හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. කතෝලික පල්ලිය දැනගෙන හිටියනම් යම් කිසි දවසක පාස්කු ප්‍රහාර වගේ ප්‍රහාරයක් එන්න තියෙනවා කියලා ඒගොල්ලෝ ඒක ඉඳ දෙන්නේ නැහැ. ඉතින් මෙයා කියනවලු මම දැනගෙන හිටියේ නැහැ රාත්‍රී දේව මෙහෙය තමයි තියෙන්නේ උදෑසන දේව මෙහෙය කාදිනතුමා කරන්නේ නැහැ කියලා මම දැනගෙන හිටියේ නැහැ කියලා. නොදැන සිටීම මේ වගේ බරපතල චෝදනාවක් කිරීමට හේතුවක් නෙවෙයි. කාදිනතුමා දැඩි කම්පාවකට මේ ගැන පොත්ලා තියෙනවා. ඒගොල්ලෝ සදාචාර සීමාවල තියන්නේ මතත් ඒගොල්ලෝ සදාචාර සීමාවලට එන්නේ නැත්තම් ජනතාව තීරණය කරන්න ඕනේ මේගොල්ලෝ මොනවද කරන්නේ? ඒක ඔප්පු කරන්න බැහැ නා. එයාට නීතිමය වශයෙන් යම් ක්‍රියාත්මක කරනවා. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පිළිකුලෙන් බැහැර කරන බව මහා සංඝරත්නයද සඳහන් කළේ කුමන හෝ ආගමික නායකයෙකුට එරෙහිව අත්නෝමතිකව අදහස් පළ කිරීම හෙලා දකිමිනුයි. හරින් ප්‍රනාන්දු මහත්මයා කාදිනල්තුමාට අපහාස වන විදියට කතා කිරීම ඉතාමත්ම අමනෝඥ ක්‍රියාවක් හැටියට දකිනවා. ඒ වගේම අපි ලෝව වාසය කරන මහා සංඝරත්නය හැටියට ඉතාමත්ම පිළිකුලෙන් යුක්තව හෙලා දකිනවා. ජනතාව අපේ ආගමික නායකයන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි. බෞද්ධ ස්වාමීන් වහන්සේලා සහ කාදිනතුමා විවේචනය කරන අනිකුත් ආගමික පිරිස් විවේචනය කරන දේශපාලනඥයන් පිළිබඳව ඒ පක්ෂවල නායකයන් ඒ කෘත්‍යාධිකාරී සභාවන් ක්‍රියා කළ යුතුයි. එසේ නොමැතිනම් අපි සියලුම ආගමික පූජකවරු එකතු වෙලා විශාල ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුව තියෙනවා මේ නින්දා අපහාසවලට විරුද්ධව ක්‍රියා කිරීමට. මම ඉතාමත්ම කනගාටු වෙනවා එතුමාගේ කතාව ගැන. වගකිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙමෙයි නූගත් කෙනෙක් කතා කරන දෙයකටවත් ගැලපෙන විදිහට නෙමෙයි එතුමා කතා කරන්නේ කියන එකයි මට කියන්න තියෙන්නේ. මේ කරපු මේ ප්‍රකාශ ගැන ජනතාවගෙන් ඒ වගේම කාදිනල්තුමාගෙන් සමාව ගන්න ඕනේ. සජිත් ප්‍රේමදාස මහත්මයා තුමා දිස්සේ මෙතුමාගේ පිටකොන්ද හොඳයි කියනවා. ඩයිනමෝ එක හොඳයි කියනවා. ඒව කියන මිනිහා එතුමාගේ ඩයිනමෝ එකේ ශක්තිය පිටකොන්දේ ශක්තිය මේ වෙලාවේදී පෙන්වුවේ යුතුයි. තමන්ගේම පක්ෂයේ කෙනෙක් වුණත් මේ කරපු අතිශයින්ම අසාධාරණ කතාව හෙලා දකින්න ඕනේ. ඒ වගේම ඔහුට කියන්න ඕනේ ඒක ඉල්ලා අස් කරගන්න කියලා. හරින් ප්‍රනාන්දුලා ජනතාව ප්‍රතික්ෂේප කරපු පුද්ගලයෝ පිනට මන්ත්‍රීකමක් ගත්ත පින් මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවට රිංගගෙන ඒ පාර්ලිමේන්තු වරප්‍රසාද පෙර පරිදි නැවතවතාවක් අවභාවිතා කරමින් මෙරටේ මහජනතා මතයට එරෙහිව කටයුතු කරන මන්ත්‍රීවරයෙක් විදිහට තමයි අපි ඔහු සලකන්නේ. හරින් ප්‍රනාන්දුලා වැනි දඩ බල්ලන් බැඳ දැමිය යුතුයි. මේ අතර පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මෙහෙට එක්ව සිටි බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පිරිසක් අදටත් ආබාධිත තත්ත්වයේ පසුවනවා. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය එම ප්‍රදේශයේ ජනතාවද මෙලෙස හෙලා දුටුවා. එයා අදිය නෙමෙයිනේ ඒ දවස් ඉඳලා කීකේ නීතිය. ඒකද එයා දේශපාලනේ කතා කරන්නේ. වැඩක් නැහැ. එයා ගැන කතා කරන්න එපා. එයා මීයරකෙක්. මහත්මේ පල්ලියට යන්නේ ලැජ්ජයි ඒ වගේ කතා කියන එක. ආගමේ එක්කෙනෙක් නේ ඉතින් නේද? ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදි. ඒක තමයි කියන්න තියෙන්නේ. දෙයියන් තුල ඉන්න මිනිස්සුන්ට කවදාවත් ඕවාගේ අදහස් එන්නේ නැහැ. එයා මා පිස්සෙක් නේ. මෙච්චර බොම වැදලා ගණන් ගන්න නැහැ ඒකනේ. විරුද්ධ පක්ෂයෙන් දෙකනම ජනප්‍රියෙන්ද හරින මුද්ගල. ඒක තාත්තත් දන්නවයි කියලා කියවනේ කතාව. ඉතින් තාත්ත දන්නව කලින් කියන්න තිබුණානේ. අය එයා කිව්වේ නැත්තේ. ඉතින් ඒක බොහොම වැරදි වැඩක් ඒක. පාර්ලිමේන්තුවට ගෙන්න ගන්න හොඳ නැහැ ඒ වගේ මිනිස්සු. මේ වගේ මිනිස්සුන් ලිස්ට් එකෙන් නෙමෙයි මොව කොටවත් ගන්න අරක නගර සභාවේ බෝක්කු සුද්ධ කරන්නවත් ගන්න අරක. LTT කාලයක් තුන් නැති දෙයක් උනේ. එයා දැනගෙනවත් මේ මල්කම් පියතුමාට දන්නේ නැහැ. එයා නිකන් ඕමන නැති වචන කියන ඔය බෝම්බෙට සම්බන්ධයි. පාස්කුවරදා කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයකට ලැබූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් වැඩිම හානි සිදු වූ කොළඹ ශැංග්‍රීලා හෝටලේ ප්‍රධාන හවන්හල ඊයේ නැවත විවෘත කෙරුණා. ප්‍රහාරයෙන් සති දෙකකට පමණ පසු ශැංග්‍රීලා හෝටලේ විවෘත කෙරුණද බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වූ අවන්හල යලි විවෘත කෙරුණේ වසර 1.5කට ආසන කාලයකට පසුවයි. ඒ නවම මුහුණුවරකින් සියලු බාධක ජයගැනීමෙන් සංචාරක කර්මාන්තය ක්‍රමක්‍රමෙන් හිස ඔසවද්දී ශැංග්‍රීලා හෝටලේ මෙම ආපනශාලාව යලි විවෘත කෙරුණේ ඒ කුරිරු මතකයේ කිසිදු සලකුණක්වත් ඉතිරි කර නොතබමින්. ඒ ප්‍රහාරය එල්ල වී වසරකුත් මාස 4යි දින 28කට පසුවයි.
ඊයේ විවෘත කෙරුණු මෙම නව තරු පන්තියේ ආපන ශාලාව හෙට සිට මහජනයාට විවෘත වනු ඇති. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුව නියෝජනය කළ විපක්ෂයේ දේශපාලඥයින් රැසක් අද දේශපාලන පලිගැලීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා. ඒ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා එම කොමිසමට කර තිබූ පැමිණිල්ලකට අදාළවයි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් යහපාලන රජයේ පැවැති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මංගල සමරවීර පාටලි චම්පික රණවක රවුෆ් හකීම් සරත් ෆොන්සේකා මලික් සමරවික්‍රම අනුර කුමාර දිසානායක ආර් සම්බන්ධන් සහ එම්.ඒ. සුමන්ත්‍රයන් යන මහත්වරුන්ට අද ජනපති කොමිසම හමුවේ පෙනී සිටීමට දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් රවුෆ් හකීම් සරත් ෆොන්සේකා සහ ආර් සම්බන්ධන් යන මහත්වරුන් අද පැමිණ සිටියේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිතව ලිත් මුද්‍රණය කිරීම ඇතුළු සිද්ධීන් කිහිපයකට තමාව රක්ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලනිකව පලිගැනීමේ චේතනාවෙන් සිදු කර ඇති බවට කිත්සිරි රණවක මහතා කොමිසමට පැමිණිලි කර තිබුණා. කෙසේ වෙතත් කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා සඳහන් කළේ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවෙකු වන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ පැමිණිල්ලේදී දූෂණ විරෝධී කමිටුව පිළිබඳව සාක්ෂි ලබා දී ඇති බවයි. එහෙයින් කිත්සිරි රණවක මහතාගේ පැමිණිල්ලට අදාළවද එම සාක්ෂියම බහර ගැනීමට කොමිසම තීරණය කළ බව විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රකාශ කළා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ නැහැ. පසුව එහි තවත් වගඋත්තරකරුවෙකු වූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඔහු සඳහන් කළේ 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනවරම හිමි වූයේ දූෂණයට වංචාවට එරෙහි ක්‍රියාන්විතයක් ගොඩනැගීමට බැවින් ජනතාවගේ දුක් ගැනවිලි වලට සාධාරණයක් ඉටු කිරීම සඳහා මෙම කමිටුව පිහිටු වූ බවයි. ඒ දුක් ගැනවිල්ල නිසාද ළඟදී මැතිවරණයෙන් ලක්ෂ ගණනකින් පෙරතුනේ. ස්වාමිනී අපය හිසනමා පිළිගන්නවා. යහපාලන ආණ්ඩුවේ සිටි ඇතැම් අය දූෂණයට සම්බන්ධ අය වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔවුන්ගේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු මතුවුණා. ආණ්ඩුවට පක්ෂග්‍රාහී වූ අයගේ දූෂණ සම්බන්ධයෙන් දූෂණ විරෝධී කමිටුව ක්‍රියාත්මක වුණාද? අවම වශයෙන් බී වාර්තාවක් ඔය ඉදිරිපත් කර නැහැ. අනුර ප්‍රියදර්ශන යාපා රාජිත සේනාරත්න සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වුණා. දූෂණ විරෝධී කමිටුව හරහා අදාළ විමර්ශන සිදුුනේ නැහැ නේද? ඒ පිළිබඳව හරියාකාරව මම දන්නේ නැහැ. මේ අතර කොමිසම හමුවට පැමිණි පාටලි චම්පික රණවක මලික් සමරවික්‍රම සහ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග යන මහත්වරුන් සුහද පිළිසඳරක නිරතව සිටින ආකාරයක් දක්නට ලැබුණා. මට 4කට 5කට වගේ ඉන්න කියලා තිබෙනවා. ඒ පහම මහාධිකරණයේ නඩු විභාගයට ලක් වෙමින් තිබෙනවා. ඒ නිසා මහාධිකරණයේ එළියේ නැවත සාක්ෂි කැඳවමින් අරේ චූදිතයන් මෙහි පැමිණිලිකරුවන් බවට පත් වෙමින් එහි පැමිණිල්ල මෙහෙවන්නන් මෙහි චූදිතයන් බවට පත් වෙමින් අමුතු දෙයක් සිද්ධ වෙමින් තිබෙනවා. දේශපාලන පරිගැනීම් කියන මුවාවෙන් දේශපාලන නිදහස්කරණය සඳහා දරන උත්සාහයක් මේ තුල ගැබ්බෙලා තිබෙනවාද කියන සැකය තිබෙනවා. මහාධිකරණයේදී මට කැඳවීමක් ලැබෙනවා නම් ඒ පිළිවන් සාක්ෂි දෙන්න හරි කරුණක් මගෙන් දැනගෙන මම එතෙන්ට යන්න හරි කැමැත්තෙන් 2015 ආණ්ඩුව ආපු හැටියෙම අගමැතිතුමයි ජනාධිපතිතුමයි දැන් එන්නම ඔය වගේ කැඳෙවුවා මේ BMICH එකේ කොමිසම් වලට. දැන් ඔබතුමාලා එනවා. කාසිය දෙපැත්තද? මහජනයාගේ ධනය තවත් විනාශ කිරීමේ ආකාරයක් තමයි පසුගිය කොමිසම් සභාවලින් අපිට පෙන්눔 කරලා තිබෙන්නේ. මේක එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ ඒ කොමිසම් සභාවේ විතර ඔබ පාත් කරපු ජනාධිපතිවරයා විසින් අපි කිසිසේත්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කිරීම සඳහා දායකත්වය සපයපු පාර්ශවයක් නොවේ. ජනාධිපති කිරීම සඳහා ඔබ පාර්ශවයේ සහයෝගය දක්වා හංසයා ලකුණට සහයෝගය දක්වමි. බොරුනි. ජනතාවගේ ඉල්ලීමක් ඉටු කිරීම සඳහා තමයි මේ දූෂණ විරෝධී කමිටුව හිටපු අග්‍රාමාත්‍යතුමා පිහිටෙව්වේ. කිසිම නීති විරෝධීත්වයක් නැහැ. ඒකට කරන ලද මුදල් වේදම් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය දීලා තින්ද එහි නීති විරෝධීත්වයක් නැහැ. මහාධිකරණයේ විභාග වෙන නඩුවක් ආයි මෙතනත් විමර්ශනයට ලක් කිරීම මම හිතන්නේ මේ රටේ කරන ක්‍රියාදාමයට දෙන හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි. තව කතා කරන්න දෙයක් නැහැ නේද? නැත්නම් හැමදාම ওই බණ කියන්න ගියත් ඒකේ පොඩි පන්න එකක් නැහැනේ. මේ ඉන්නේ මේ කොහොමද? කන්නේනවා කියලා කිව්වා ආවේ නැහනේ. අපි ගියා. කොහොමද යන්නේ? ඔයානකම් බලන් ඉන්නවා. කේස් එක දැම්මා. Okay, see you. අරනේ ආලෝනේ. මමයි තුමා 2006 රුසියානු තානාපති කරේ. තුමාලගේ ආණ්ඩුවෙන්මනේ ඊගොල්ලන්ට මේ ප්‍රශ්න ඇති වුණේ දැන්. දේශපාලනයයි මිත්‍රකමයි දෙකක්. මේක යටින් ගේමක් ගිහිල්ලා තියෙන්නේ නේ. වෙනම යනකම් වෙනයි. ඕගොල්ලන් දකින්නේ මේ යටින් ගේම්නේ. බන්ධනාගාර ගත කර සිටින පාතාල සමාජිකයෙකු යොදවා කුරුවිට බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායක මහතා ඝාතනය කිරීමට
බන්ධනාගාර නියාමකවරයෙකු කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කළ බැටලීම්වලදී හෙරොයින් ඇතුළු මද්‍රව්‍ය සමග සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුරුවිට බන්ධනාගාරයේ සේවය කළ බන්ධනාගාර නියාමකවරයෙකු බන්ධනාගාර ගත කර සිටින මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සමාජිකයන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් විවිධ විෂමාචාර ක්‍රියාවල නිරත වන බවට චෝදනා එල්ලවීමත් සමග අදාළ නියාමකවරයා පල්ලේකැලේ බන්ධනාගාරයට මාරු කර යවා තිබෙනවා. එම ස්ථාන මාරුවට උරණ වූ නියාමකවරයා විසින් කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල සමාජිකයෙකු වන රාමනායක සුද්දා නැමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු යොදවා තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කර ඇති බවට කුරුවිට බන්ධනාගාර අධිකාරී ධම්මික දිසානායක මහතා විසින් කුරුවිට පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. ඒ අනුව අදාළ සිද්ධිය පිළිබඳව කුරුවිට පොලිසිය රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත කරුණු වාර්තා කළා. එහිදී පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් රාමනායක සුද්දා නැමැති පාතාල සමාජිකයාගෙන් පසුගිය 18 වෙනිදා ප්‍රකාශ සටහන් කරගත් බවයි. රාමනායක සුද්දාගේ ගෝලයන් දෙදෙනෙකු යොදවා බන්ධනාගාර අධිකාරීවරයා කුරුවිට ප්‍රදේශයේ සහභාගී වූ උත්සවයක් අතරතුර ඔහු වීඩියෝගත කිරීමටද කටයුතු කර ඇති බව සැකකරු ලබා දුන් ප්‍රකාශයෙන් අනාවරණ වී තිබෙනවා. මෙම සිද්ධිය හෙළි වී ඇත්තේ රාමනායක සුද්දා නැමැත්තා බන්ධනාගාරය තුළදී තමන්ට පහසුකම් ලබා දෙන ලෙසට කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරීවරයා සමග උරණ වී තවත් බන්ධනාගාර නියාමකවරයෙකුට මේ පිළිබඳව ප්‍රකාශ කිරීමත් සමගයි. කුරුවිට බන්ධනාගාර අධිකාරීවරයාට යම් තර්කනයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් අපිට තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි පොලිස් දෙපාර්තමේන්තුවට දැනුවත් කරලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු වෙනවා. ඒ අතර බන්ධනාගාර අධිකාරීවරයෙක් මම පත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මූලික මාර්ශනයක් කරලා කරුණු වාර්තා කරන්න. හෙරොයින් අයිස් මද්‍රව්‍ය සහ රුපියල් 3,25,000ක් සමග පවුම් 6ක රන් බහඬ ජංගම් දුරකථන 6ක් හෙරොයින් පැකට් කිරීම සඳහා භාවිත කළ තරාදියක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන් ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශවලට මද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයන් බව පොලිසිය සඳහන් කළා. පානදුර කොට්ටාශ අපරාධ විමර්ශනාංශයට ලද තොරතුරකට අනුව අධික ලෙස හෙරොයින් සඳහා ඇබ්බැහි වී සිටි අමුසෙවියෝලක් හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොහොමද ගෙන්න ගන්නේ? කෝල් කරලා කිව්වොත් සමාජකාරී ගෙන්නලා දෙනවා. සමාජකාරී ගිහිල්ලා ගන්නත් වෙලාවක් තියෙනවා. එනකොට ඉන්නේ අයිති කාර්යාවද? එයා එන්නේ නැහැ ගොඩක් වෙලාවට යාගේ කොල්ලා. මොකටද කොච්චර වෙලද බොනවා? සල්ලි ලැබෙන විදිහට තමයි බොන්නේ. දැන් කොච්චර කල්ද ඇබ්බැහි වෙලා? අදාළ කාන්තාව පානදුර ප්‍රදේශයේ මෝස්තර නිරූපණ ශිල්පිනියක් බව සඳහන්. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණ කරගත් තොරතුරු අනුව පානදුර සිට දෙහිවල දක්වා සංවිධානාත්මක ලෙස හෙරොයින් අලෙවි කරන පුද්ගලයන් දෙදෙනෙකු උපායදූතයෙකු මාර්ගයෙන් වලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොස්ලන්ද ඌරම කරපිංචා රක්ෂිතයේ අක්‍ර 20ක භූමි ප්‍රදේශයක පවත්වාගෙන ගිය ගංජා හෙන් දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවැල කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ සමත් වුණා. මේ අතර තිස්සමහාරාම සඳකිරිගොඩ ප්‍රදේශයේ කෙසෙල් සහ මඤ්ඤුක්කා වගාවකින් ආවරණය කරමින් සිදු කරගෙන ගිය ගංජා වගාවක් වටලා වගාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිටතට නොපෙනෙනසේ සූක්ෂමව ගංජා පෙළ 3000ක් පමණ මෙලෙස වගා කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර මාතර ප්‍රදේශයේ උපකාරක පන්ති සඳහා සහභාගී වන ළමුන් ඉලක්ක කරගනිමින් සිදු කළ කේරළ ගංජා සහ ගණිකා ජාවාරමක් වැටලීමට මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් සමත් වුණා. එම මෙහෙයුම අතරතුරදී කාන්තාවන් සිව් දෙනෙකු සහ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් හමු වී තිබෙනවා. මදුරංකුලිය කෘෂි තාක්ෂණ ආයතනයේ විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක් වුණා. ඒ කොළඹ අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ආරාධනයකට අනුවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වුණා. එහිදී ජනාධිපතිවරයා චාරිකාව ආරම්භමින් මදුරන්කුලිය පාලච්චෝනායි වතුයායේ ක්‍රියාකාරකම් පිළිබඳ විමසා බැලුවා. එහි අක්කර 900ක භූමි ප්‍රදේශයක පොල් එළවලු ඇතුළු භෝග වර්ග කිහිපයක් වගා කර තිබෙන අතර අක්කර 10ක භූමි භාගයක සාර්ථකව සිදු කරගෙන යන ආදර්ශ මිදි වගාව ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වුණා. අනතුරුව ඉතාලි රජයෙන් කොළඹ අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලැබුණු පරිත්‍යාගයකින් ඉදිකළ කෘෂි තාක්ෂණ ආයතනයේ විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා අද පස්වරුවේ එක් වුණා. ඉන්පසුව මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා සිසු දරුදැරියන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ ගැටලු කිහිපයකට විසඳුම් ලබා දුන්නේ මෙලෙසින්. ග්‍රවුන්ඩ් එක හොඳ නෑ නේද? අමතුවා ඉන්නවා කියන්නකෝ.
අමතුමාට ඇවිල්ලා යන්න කියන්නේ උත්තරාන් දිස්ත්‍රික්කයේ මදුරන්කුල ගන්න හදලා දෙන්න කියන්නේ මේ ග්‍රවුන්ඩ් එකේ වතුර බිම. ඔය කියන්නේ ඉතින් අපිට ඉන්න ෆෝන් එකේ හරියට කියන්නේ. වල් මහත්තයා ඒක අපිට ආවලා කසදෙනවා වල් මහත්තයා කාලෙට. අපිට තාම මේ කැඩිට් රූම් එකේ තියෙන ඒක කඩලා දෙන්න ඒකත් අපිට ගන්න හරි අපිට දැන් වල ඔප්පු ප්‍රශ්න තියෙනවා අපිට අවුරුදු 20 ගණන් පොල්පල හිටපුවට බලපත්‍ර හම්බෙන්නේ නැහැ මගේ මාස්ටරේ දෙනවනේ මේ පැත්ත කිව්වා අපිට ප්‍රේමසිරි මම මේ ඉන්නේ මදුරක් කුලියේ මෙන්න මේ කියන්නේ අයියෙන් කියන්නේ ඔයගොල්ලෝ මොකද පාරේ මදුරන් කුලියේ ඉඳන් කුමුක්කඩවල පාරට යන එක ඒක බලන්න මොකේද අර ලක්ෂේ පාර අද බලන්න මේ වතුර ගාන්ස මේක වතුර සත්‍යයකට කරක් තමයි නාම දුන්න බොනාතර වික්‍රම මේගොල්ලන්ට දවස් 14කට වරක් 14කට වරක් 10ක් 14ක් අතර තමයි වතුර එන්නේ අපිට. දැන් වෝටර් බෝට් එකට බාර දීලා ඉවරයි. 21 මේ මෙතන ඉන්න එක්කෙනෙක් 29 සේ වතුර දෙනවා. මොන 29? මේ මාස 29 දී දෙනවා. වෝටර් බෝට් එකට මේ ලේකම්තුමා ඉන්න කියන්නේ. සෝසක් ප්‍රජාමූල සංවිධාන බාණ්ඩ. මේක ප්‍රජාමූලේ. ඔව් ඒක ශරීර ඔව් මම ඉන්නේ මදුරන්කුලේ රාජ්‍ය උත්තරේ සරන් දිස්ත්‍රික්කයේ ස්කෝලේ ප්‍රයිමරි අයිගෙන පොඩ පෙන්නන්න සර් පෙන්නන්න මේ මෙතන මේ පොඩ අයිගෙන පෙන්නන්න අර පින් දරුවට පෙන්නන්න අනාරක්ෂිතයි ගුවන් පාලම රේල් පාර පයින් රේල් පාර පයින් දැස දරුවන්ට මදුරන්කුලේ හරි සර් බුදු සරණයි සර් හරි බුදු සරණයි රට තුළ සිදුවන පරිසර විනාශයට එරෙහිව රටේ වනගණත්වය ප්‍රවර්ධනය කිරීමේ දීප ව්‍යාප්ත හරිත ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අකුරැස්ස සිරි සුරනුදාරාම විහාරස්ථානයේ වෙත පැමිණි අවස්ථාවේදී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මාතර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කිහිපයක් වෙත පැමිණියා. ඒ සමග ජන බලවේගයේ ඡන්ද මධ්‍යස්ථාන මෙහෙයුම් කමිටු පිහිටුවීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් අතරතුරයි. 20 වෙනි සංශෝධනයට අපි තරයේම විරුද්ධයි. 20 පරාජය කරන ගමන අපි ක්‍රියාත්මක කරනවා. මේ වන විට අපේ රටේ සිදුවෙන මේ පරිසර විනාශය මගහරවා ගැනීම සඳහා මේ නිර්මාණය කරන ග්‍රාමීය කමිටු හරහා ඉදිරියේදී රටේ වන ඝනත්වය ප්‍රවර්ධනය කරන දැවැන්ත හරිත ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්නට අදහස් කරගෙන සිටිනවා. ඒ සඳහා රාජ්‍ය විපක්ෂ ජාති ආගම් කුලමල ගෝත්‍ර පන්ති ભેදයක් නැහැ. අපි හැමෝම අපේ දායකත්වය ලබා දෙනවා රට වෙනුවෙන් දැය වෙනුවෙන් මේ මාතෘ භූමියේ අනාගත උන්නතිය තකා. කහ නැහැ අපිට කහ ඉන්න වෙලා තියෙනවා. ඔබතුමා කියනවා මට කහ නැහැ කහ ඉන්න කියලා. ඉතින් මම හිතන්නේ ඔය ප්‍රශ්නේ කැමරා දික් කරන තමුන්නාසලාගෙන නෙවෙයි ඒ ප්‍රධානින්ගෙන තහන්න ඕන ප්‍රශ්නේ. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ඔයත් ශක්තිමත්. හිරු CIE අනාවරණයෙන් පසුව වන අලි මංපෙත්තවා අවහිරවන පරිදි වනාන්තර වනසමින් බඩේරුක වගාවක් සඳහා සිදු කළ ඉඩම් සැකසීමක් తాවකාලිකව නතර කිරීමට මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පියවර ගත්තා. හිරු CIE කළ ගවේෂණයේදී හෙළි වූයේ මෙරට ජාතික පාරිසරික පනත අමුවේ උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් විසින් බඩේරුක වගාවක් සඳහා මෙම ඉඩම් නිදහස් කර ඇත්තේ නීති විරෝධීව බවයි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මෙම භූමිය පිහිට ඇත්තේ සෝමාවතිය ජාතික වනෝද්‍යානය ත්‍රිකෝණ මඩුව රක්ෂිතය අතර කලාපය තුළයි. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත ප්‍රකාරව හෙක්ටයාර එකකට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ ආශ්‍රිත නොවන ඉඩම් ප්‍රයෝජනයක් සඳහා යොදාගන්නේ නම් ඒ සඳහා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් ලබාගත යුතු වනවා. එහෙත් පුදුම සහගත කරුණ වන්නේ මහවැලි අධිකාරියේ නිලධාරීන් මෙම පනත අමුවේ උල්ලංඝනය කරමින් මහා පරිමාණ සහල්මෝල් හිමියෙකුට බඩ එරුඟු වගාවක් සඳහා බව පවසමින් වනාන්තර ඉඩම් අක්කර 100ක් නිදහස් කිරීමයි. විල්පත්තුව අවට වන කලාපය විනාශ කළ ආකාරයටම බැකෝ යන්ත්‍ර යොදා වන කලාපය විනාශ කර තිබූ අයුරු ගුවනට දිස්වූයේ මෙලෙසින්. මහවැලි නිලධාරින්ගේ සහයෙන් නීති විරෝධීව නිදහස් කරගත් මෙම වනාන්තර ඉඩම් වලින් කපා දමන දැවවලට කළුතෙල් ආලේප කර තිබුණේද වනය තුලදීමයි.
අදාළ සහල් මොල් හිමියා විසින් දහයියා ඇතුළු අපද්‍රව්‍යද මහා පරිමාණයෙන් වනාන්තර භූමියට බැහැර කර තිබුණා. වනබිම් වෙනසී යන පරිදි දහයියා පුලුස්සා ඉතිරි වන අලු කඳු වශයෙන් මෙලෙස තැනින් තැන ගොඩ ගසා තිබෙනවා. සෝමාවතී ජාතික උද්‍යාන බහරකරු WMLK වාසල මහතා මෙම විනාශය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. සෝමාවතී ජාතික උද්‍යානයේ ජලගැලුම් නිම්නය සහ ත්‍රිකෝණමඩු සිටින අලි මාදුරුවේ ජාතික උද්‍යානය දක්වා ගමන් කරන්නේ මේ පන්තිරු ඔස්සේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලිමම් පෙතක් කරන්න අත්‍යවශ්‍යයි. හිරු CIA හරහා මේ පිළිබඳ පසුගිය 15 වෙනිදා හෙළිකිරීමත් සමග මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ අවධානය ඒ වෙත යොමුව තිබෙනවා. හිරු නාලිකාවෙන් පෙන්වා දුන්න නිදියට ඒ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න සියලු නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ වගේ මෙය නතර කරන්නත් උපදෙස් දුන්නා වගේම මම හිරු නාලිකාවට ස්තුතිවන්ත වෙනවා මේ පෙන්වා දීම පිළිබඳව. මේ අතර සෝමාවතිය අවට වන කලාපයට සිදුව ඇති මෙම හානිය පිළිබඳව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා. හිරු CI එකේ මාධ්‍ය කණ්ඩායම ඉතාමත්ම නිර්භීත කාර්යයක් කළේ. ඒවා මුදවා නොගත් පොදෙස් වගේ පෞද්ගලික ආරක්ෂාව යොදාගෙන විනාශයන් සිද්ධ කරනවා. අපි ඒ පිළිබඳව පොලිස් මූලස්ථානට විශේෂයෙන්ම පැමිණිල්ලක් ඉදිරිපත් කරා. විධිමත් විමර්ශනයක් සිද්ධ කරලා නීතියෙන් කටයුතු සිද්ධ කරන්න කියලා. දැන් රටවටා හිරු. රටවටා හිරු. නීති විරෝධී ලෙස කහ කිලෝ 33000ක් රේගුවෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනෙකු බ්ලූ මෙන්ඩල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර පුද්ගලික ඔත්තුකරුවෙකු විසින් ලබා දුන් තොරතුරක් අනුව මන්නාරම මාළු වෙළඳසැල පිටුපස තොටුපොළේදී මාළු දැල්යට සංගවා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ කහ කිලෝ 305යි ග්‍රෑම් 400ක් සමග සහකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මන්නාරම පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. අගලවත්ත ප්‍රදේශයේදී මවක් තම දරුවා උපකාරක පන්තියකට ඇරලවා ආපසු එමින් සිටියේදී සිය යතුරු පැදිය පාලනය කරගත නොහැකි වීමෙන් මාර්ගයේ ඇද වැටුණු අවස්ථාවේ මෙම ස්ථානයේ ගමන්ගත් බස් රථයකට යටවීමෙන් මිය ගොස් තිබෙනවා. ඒ සමගින් අදට ඔබෙන් සමගන්නවා. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්සන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. යළිත් හමුවෙමු හෙට 11:55 අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.